හරි පුතේ ආයිබෝන් රයිට් මේ අද පන්තිය පණිවිඩ දුන්න ටග් ගාලා මැසේජ් එව්වා ප්‍රධාන වශයෙන්ම මේ පොලිස් නිවේදනයක් දීලා තිබ්බා පන්තිය කරන්න එපායි කියලා අද කරද්දී ඊට පස්සේ අපි ඒකට ටග් ගාලා පන්තිය නවත්තලා නැත්නම් දැනුම් දීමක් කරන්න බැරි නිසා ටග් ගාලා ඔයාලට මැසේජ් එකක් එවුවා WhatsApp වලට මැසේජ් එකක් එවලා ඇති ඔන්ලයින් ක්‍රමයට පන්ති යනවා කියන එක. නමුත් ඉස්කෝලේ තියෙන අතරේ පුතේ ක්ලාස් එක නවත්තන්න කියලා තමයි ඒක කියලා තිබ්බේ. හැබැයි ඉස්කෝලේ තියෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. සියලුම දේවල් නවත්තන්න කිව්වා නම් ගැටලුවක් නැහැ. හැබැයි අපි ඒකට අනුගත වෙලා පන්ති නැමැත්තුවා සියල්ලම. ඒතර බුත්තල පන්ති එකක්වත් කවුරුත් කරන්නේ නැහැ. දැන් නමුත් අපිට මේ කලින් ක්‍රමයටම ආපහු යන්න වෙනවා. සිලබස් එක මම හිතලා තව චූටි ප්‍රමාණයක් තියෙනවා ඔයාලට. මම ලොකු පරාසයක් කරා ගිය මාසේ දින ගොඩක් අමතරව දාලා කරා. දැන් අද ආපහු අපිට පුළුවන් ප්‍රමාණයක් වැඩිපුරත් එක්ක කරන්න පුළුවන් අවස්ථාවක් ආයිත් තියෙනවා. ඔයාලගේ යාළුවන්ට මේ වෙනකන් තාම දන්නේ නැති අය ඇති සම්බන්ධ වෙලා. ඒ කියන්නේ මේක අහඹු විදියට පළවෙනි දවස් අද ආපහු මේක සෙට් වෙනවා. නැත්නම් සමහරක් අය දැන් JCරත් ගිහිල්ලා ඇති. ඒක නිසා ටග් ගාලා දන්න අයට කෝල් කරලා හරි කියන්න පන්තිය අද නැහැ ඔන්ලයින් ක්‍රමයට පන්තිය පටන්ගෙන තියෙන කියන එක. හරි. ඒක නිසා වැඩ ටික අපි ටග් ගාලා පටන් ගමු. දැන් කාලයත් එක්ක අපිට නිකරුණේ ගෙදර ඉන්න බෑ. ඒ නිසා වැඩ ටික කොහොමත් ওই විදිහටම යනවා. අර නැති අයට ටග් ගාලා කියන්නේ ජොයින් කරලා ඔයාලත් එක්කම බලන විදිහට වැඩ පිළිවෙලක් හදාගන්න. හරි. පුතේ දැන් අවසානටම ඉවර කරපු තැන පොඩ්ඩක් මට මැසේජ් එකකින් දෙන්න ඕන අවසානටම කරපු ටික. හොඳයි යාළුවෙක් මැසේජ් එකක් දාලා තියෙන අනුපාත. දැන් එතකොට අපි අනුපාතවල පුතේ කියා දුන්නා මතක ඇති අනුපාතයක් ගත්තට පස්සේ අර ප්‍රමාණයක් දීලා හොයන්න කියා දුන්නා. ඊට පස්සේ අනුපාතවල කතා කරා මුළු ප්‍රමාණය දීලා හොයන්න කියා දුන්නා. ඊට අමතරව මේ අනුපාතවල සරල කරන්න. හරි සරල කරන්න කියා දුන්නා. එතකොට මේ සරල කරන්නේ කොහොමද? එන්න ඒක දැනගන්න ඕන අපි. අනුපාතයක් කියන සංකල්පිකව ප්‍රමාණාත්මකව ලියන්නා වූ ස්කන්ධ අතර හෝ ලීටර් මිලිලීටර් ද්‍රව මිනුම් අතර හෝ ඒ වගේ එක තමයි අනුපාතයක් ලියන්න පුළුවන්. ඒතර අනුපාතයක් කියවන ආකාරය කියා දුන්නනේ. එහෙනම් දැන් අද අනුපාතවල අපි චුට්ටක් බලමු උදාහරණ කීපයක් දෙනවා මේවා ලියන්නේ කොහොමද කියලා බලමු. හරි ලියන්න මෙහෙම ගානක් මෙහෙම ලියමු නිහාරා හා යසිරු ළඟ රුපියල් 12ක් හා රුපියල් 15ක් ඇත. රුපියල් 12ක් හා රුපියල් 15ක් ඇත. මේවා අතර සරල අනුපාතයක් ගොඩනගන්න. මේවා අතර
සරල අනුපාතයක් ගොඩනගන්න. right ටක් ගාලා පටන් ගන්න. බාසිලු මොකෝ පුටුව මදිද? ටක් ගාලා මට කට්ටිය පේනවා දෙන්න ගාන එහෙම ඉන්නවා හොඳයි. අර එහෙම ෆෝන් එක නැති යට දෙන්න. ඒ කට්ටියටත් එතකොට වැටික් කරගන්න පුළුවන් පුතේ. හොඳයි. අනෙක් අයට පණිවිඩ දෙන්න ඔය අතරෙම පන්තිය මේ විදිහට යනවා කියන එක. හරි බලමු අපි දැන් මේ ගාන හදන විදිය. රුපියල් 12යි රුපියල් 15යි. මේ 12 අනු 15 අනුපාතයක් විදියට ගත්තම මෙහෙම ලියනවනේ 12 අනු 15. මේක තව කොට කරන්න පුළුවන් 3ෙන් බෙදලා. දැක්කද? පැහැදිලිද? 12 3ෙන් බෙදුවම 4යි අනු 15 3ෙන් බෙදුවම 5යි. එහෙනම් මේක තමයි අනුපාතයක් ලියනකොට රුපියල් දාන්නේ. මතකනේ කියා දුන්නා. ඒකක දාන්නේ. කැම් එක මේ වුණා. මොකෝ පේන්නේ නැතුව ගියාද? ඈ? රයිට්. මේකේ හෝල්මන් තියෙනවා. ඒකයි පේන්නේ තියලා එකපාර යනවා. හරි. දැන් කියපු දේ මතකයිනේ. මොකද්ද? අනුපාතයක් ලියනකොට පුතේ ඒකක දාන්නේ නැහැ. හරිද? අනුපාතය කොට කරලා තියන්න ඕන. කොට කරනවායි කියන්නේ මේ එකම ගානකින් බෙදන්න ඕන. 3ෙන් දෙපැත්තම බෙදනවා. 3ෙන් මෙහෙ බෙදලා මෙහෙන් 6ෙන් බෙදන්නේ නැහැ. කැමැති ගානෙන් බෙදන්නේ. හරි. දැන් ලියපු නැති අය ලියා ගන්නකො මේක. තව එකක් දෙන්න යන්නේ. හරි. ඊළඟට පුතේ මෙහෙම ලියන්න. මෙන්න මේක ඇඳ ගන්න. A භාජනයයි B භාජනයයි. මේක ලීටර් 2යි මිලිලීටර් 500යි. මේක ලීටර් 4යි. ඇඳ ගන්නකො.
හරි පුතේ මං හිතනවා දැන් මේ අනුපාතය මේ සරල අනුපාතය ගන්න ඇති. කොහොමද ඒක කරන්නේ? දැන් ලීටර 2යි මිලිලීටර 500 අනිත් එක ලීටර 4. දැන් මේක කොහොමද අපි කරන්නේ? ලීටර 2ක් මිලිලීටර 500ක්. අපි මේක හදාගන්නේ ලීටර 2 තියෙනවා ඔක්කොම 2000. 2000යි 500යි. 2500ක් අණු. ලීටර 4 කීයක් තියෙනවද? ඒකේ මිලිලීටර් 4000ක්. එතකොට මේක දෙපැත්තම බෙදමු 500ෙන්. 500ෙන් බෙදුවොත් 0.2ක් කැපෙනවා. ඇයි පුතේ මේ 2500ක් කරේ? දැන් ලීටර් 2යි 500 ගන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත්. එකම ඒකකයකට ගේන්න ඕන. එකම ඒකකයකට ගේන්න ඕන. හරිද? මේ नेहार අහගෙන ඉන්නේ ඈ රයිට් අහගෙන ඉන්න ඕනේ මයුමි හරි දැන් එකම ඒකකයකට ගේන්නේ නැතුව මේ අනුපාත ලියන්න බෑ අනිත් එක තමයි අනුපාතවලට ඒකක නැහැ දෙපැත්ත 500ෙන් බෙදනවා ඇයි මේ 500ෙම බෙදන්නේ අනිත් ප්‍රශ්නය දෙකෙන් බෙදන්නත් පුළුවන් හැබැයි දෙකෙන් බෙදුවම පුතේ එන අගය නැවත බෙදන්න පුළුවන් තේරුණාද එන අගය නැවත බෙදන්න පුළුවන් අපි හිතමුකෝ ඒ අගයත් බෙදෙනවයි කියලා දෙකෙන් ආයිත් බෙදාගෙන යනවා ඒ නිසා අපිට සාමාන්‍යයෙන් ගණිත කර්ම සම්බන්ධව මොලයක් තියෙන්න ඕනේ එතකොට මේකේ උපරිම ගාණ බෙදන්න පුළුවන් 500 2500ට 500 බිංදු දෙකට කැපුවා 25ට 5යි මේ බිංදු දෙකට දෙකක් කැපුවා 45න් බෙදුවම 8යි 5/8 මම හිතනවා මේක හොඳට තේරෙන්න ඕනේ දැන් right ලියන්න මෙහෙම සිත්රු හා මයුමි ළඟ සිත්රු හා මයුමි ළඟ රුපියල් 2.50ක් හා රුපියල් 2.50ක් හා රුපියල් 4ක් ඇත මේවා අතර සරල අනුපාතයක් ගන්න මේවා අතර සරල අනුපාතයක් ගන්න රයිට් එකක් දාලා
හරි. පුතේ දැන් බලා ගන්න. මේ රුපියල් 2.50. මේ රුපියල් 2.50 සතවලට ගේන. රුපියලකට සත කීයද? රුපියලකට සත කීයද? යසිරු. රුපියලකට සත කීයක් තියෙනවද? 5000යි. දැම්බෝ. සත කීයද? 10යි. ඈ? ඉස්සර තිබ්බේ සත කියන සංකල්පෙනේ. සතවල ඉන්නේ දැන් නම් සත අහන්නවත් නැහැ. රුපියලක් දැන් නැති වෙලා යනවා නේ. තව ටික දවසකින් රුපියල කියන කාසියේ වටිනාකමක් නැති වෙලා යනවා. එතකොට මේ සත 100ක් ගත්තම රුපියලයි. රුපියල් දෙකක සත 200ක්. තව සත 50. සත ඔක්කොම 250ක් තියෙනවා. මේකේ සත කීයද? 400යි. දැන් මේක සරල කරන්න ඕන පුතේ. අපි ඉස්සෙල්ලා පේන්නේ නැත්තම් බෙදීම 10න් බෙදමු. ඔන්න කෙනෙක්ට 50න් බෙදෙන එක පේන්නේ නැහැ. 10න් බෙදෙනවා මේ දැක්කද? බිංදු කැපෙනවා. 25යි 40 බෙදීම 1. 40යි. මේක තව කොට කරන්න පුළුවන් නේ. කීයෙන්ද බෙදෙන්නේ? තව 5න් බෙදන්න හැකියාව තියෙනවා. මෙතනින් නැවතුවොත් ලකුණු අඩු වෙනවා. තව බෙදමු. 25 5න් බෙදුවම 5යි 40 5න් බෙදුවම 8යි. 5 98. මේක තමයි සරලම අනුපාතය. අපේ කට්ටිය උත්තර දාලා තියෙනවනේ. හරි. ලියා ගන්න පුතේ. ඔයාලා හොඳයි ටග් ගාලා මේ පන්තියේ පැමිණපු ළමයින්ට පණිවිඩ දීලා කට්ටිය ජොයින් කරගන්නවා. ඒ දේ තමයි වෙන්න ඕනේ. නැත්නම් ඒ කට්ටියට අර ඉගෙන ගන්න වෙන්නේ නැති නිසා පුතේ අනෙක් හැමෝටම පණිවිඩය දෙන්න පන්තියට එන අයට. එයාලට අවාසියක් වෙන්නේ නැති වෙන්න අපි ආපහු අද උගන්වපු මේ ඔන්ලයින් ක්‍රමයෙන් උගන්වපු එක ආපහු මේ රෙකෝඩින් එක YouTube එකට දානවා. ඒක බලන්න පුළුවන්. ඔයාලගේ ඒ WhatsApp numbers වලට ඒ link එක එකෙන් යන්න. එකෙන් ගිහිල්ලා බලන්න. ඔයාලත් ඕනනම් ආපහු බලන්න. අනෙක් යාළුවන්ට පණිවිඩ දෙන්න අද උගන්වපු එක නැවත රෙකෝඩින් එක රැයට දානවා. හරි. දැන් ලියන්න මෙහෙම ගාන. යසිරු හා සිතුමි අතරේ යසිරු හා සිතුමි අතරේ ඇපල් ගෙඩි 16ක් හා ඇපල් ගෙඩි 16ක් හා 24ක් බෙදා දෙන ලදී. මෙය සරල අනුපාතයකින් දක්වන්න. මෙය සරල අනුපාතයකින් දක්වන්න.
හරි ටක් ගාලා කරන්න. හරි නේද? ටක් ගාලා පොඩි ගානක්. ඉස්සෙල්ලාම මේ පියවර ලියන්න 16/24. ඊට පස්සේ මේක කොට කරන්න. මේ හැම එකක්ම බෙදන්නේ කීයද? එකම ගානකින්. ඒ 8ෙන් බෙදන්න. 16 8ෙන් බෙදුවම 2යි 24 8ෙන් බෙදුවම 3යි. 2/3. right. හොඳයි කට්ටිය උත්තර දාලා තියෙනවා. ලියන්න මෙහෙම. තව එකක්. ಗುಣ කරන බෙදන ගාන ඔයාලා තනියෙන් කල්පනා කරන්න ඕන. දැන් මේක බෙදෙන ගාන පේනවා 2කින්. ඊටත් වඩා ලොකු ඉලක්කමක් තියෙනවා නම් හොඳයි පේනවා නම්. එහෙමවත් බැරි අය 2කින් බෙදලා බලන්න. ඒ එන එක බෙදන්න. ටික ටික බෙදාගෙන යන්න. මෙහෙම ලියන්න. නෙත්මික හා සිතිජ අතර මුදල් රුපියල් 108ක් හා 96ක් වේ. රුපියල් 108ක් හා 96ක් වේ. මේවා අතර සරල අනුපාතයක් ගොඩනගන්න. මේවා අතර සරල අනුපාතයක් ගොඩනගන්න. හරි ටක් ගාලා කරමු. දිනුයි බාසිලුයි කරලාද වෙ ඉන්නේ? පිනිදු? රයිට් කරලානේ. ඉමාම් කරාද? කැමරා ඔන් කරන්න. රයිට් හොඳයි කරනවානේ. දිනුලි ඉවරයි. දිනුලි ඉවරද? රයිට්.
සිත්රු හරි. ගෙවින්දි ලක්මි හරිද? රයිට් හොඳයි. ගිහිනි හරි. ගිහිනි කළුවර දැනගෙන ඉන්නේ. පේනවද ලියන්න? හරි. දැන් බලා ගන්න. 196 දෙපැත්තම බෙදනවා පුතේ 12 වරක් වලින් බෙදන්නත් පුළුවන්. නැතිනම් දෙකෙන් බෙදමු. දෙකෙන් දෙපැත්ත බෙදෙනවා පැහැදිලිව පේනවා ඉරට්ට සංඛ්‍යා නිසා. මේ පැත්තට 54යි. මේ පැත්තට 48යි. ආයි බෙදෙනවා. දෙකෙන් බෙදන්න පුළුවන්. සමහර අය එකපාරම 12න් බෙදනවා. හොඳයි එහෙම බෙදන්න පුළුවන් නම් දක්ෂයි. දැන් මේක බෙදුවත් පුතේ එනවා 27ක්. මෙතන එනවා 24ක්. ආයි මේක බෙදෙනවා පේනවද? කීයෙන්ද බෙදෙන්නේ? 27යි 24යි. තුනෙන් බෙදෙනවා. තුනෙන් බෙදුවොත් 27 තුනෙන් බෙදුවොත් 9යි. 24 තුනෙන් බෙදුවොත් 8යි. 998ක්. මෙන්න මේක. 12න් බෙදුවනම් එකපාරම 12 වරක් 9 108යි. 12 වරක් 8 ගත්තම 96ක් එනවා. එහෙනම් ඕක තමයි එකපාරම ගන්න පුළුවන් උත්තරේ. හරි. දැන් ඔයාලට තව එකක් දෙනවා. මේකේ තියෙන්නේ දිග. කසුන් හා රුවන් දුවන දුරවල් පුතේ ලියන්න එපා හරි. මීටර 2යි සෙන්ටිමීටර 50යි. රුවන් දුවන දුර මීටර 4යි. ඕක අතර තමයි අනුපාතය ගන්නෙ. දැන් මෙතනදී මේ දෙක අතර අනුපාතයක් ගන්න බෑ. ඇයි? ගන්නේ එකම ඒකකයකට ගෙනෙල්ලා. එතකොට මේ මීටර් කියන එක සෙන්ටිමීටර කරන්න අවශ්‍යයි. අපි දිග ඉගෙන ගත්තා මීට කලින්. මීටර එක සෙන්ටිමීටර කීයයි? 100යි. මීටර් දෙකේ 200ක් තියෙනවා. 250යි 250යි සෙන්ටිමීටර කියලා ලියනවා. ඒ විදිහටම මීටර් 4ක් සෙන්ටිමීටර කරන්න. හරි. එහෙනම් මෙහෙම ලියන ගාන කසුන් හා රුවන්
පිළිවෙලින් දුවන ලද දුරවල් මීටර 2යි සෙන්ටිමීටර් 50ක් හා මීටර 2යි සෙන්ටිමීටර් 50ක් හා මීටර 4ක් වේ. මේවා අතර සරල අනුපාතයක් ගොඩනගන්න. මේවා අතර සරල අනුපාතයක් ගොඩනගන්න. ටක් ගාලා කරන්න. ටක් ගාලා කරන්න. හොඳයි උත්තර දානවත් 598යි. 598යි. ටක් ගාලා කරන්න. ලක්මි ගිහිනි උත්තර දානවා. good. හොඳයි. මීටර 2ක සෙන්ටිමීටර් 250යි 250 අනු 400 මේක තව කොට කරමු. මේක කොට කරනවා 50න් බෙදලා 100න් බෙදන්න බෑනේ පුතේ. මේ පැත්ත 100න් බෙදෙන්නේ නෑනේ. එතකොට බිඳුවට බිඳුවක් කැපුවා මේ 25 5න් බෙදුවම 5යි. බිඳුවට බිඳුව කැපුවා 45න් බෙදුවම 8යි. 5 අනු 8. පහ අනු 8ක් වෙනවා. පහ අනු 8ක්. හරි. ඊළඟට ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න. අයෝධ්‍යා හා සවනි අයෝධ්‍යා හා සවනි නිවෙස් වලට යාමට
පැය 2යි මිනිත්තු 30ක් හා පැය 2යි මිනිත්තු 30ක් හා පැය 4යි මිනිත්තු 15ක් ගත කරයි මේවා අතර සරල අනුපාතයක් ගොඩනග. මේවා අතර සරල අනුපාතයක් ගොඩනග. ටක් ගාලා හදන්න. පැයක තියෙන මිනිත්තු දන්නවනේ. පැයකට මිනිත්තු කීයද? 60යි. එතකොට පැය දෙකේ 60 ඒවා දෙක 120යි. එතකොට ඔක්කොම මයුමි කීයක් එනවද? 150. අනිත් පැත්තේ පැය 4යි මිනිත්තු 15ක්. පැයක 60යි 60 ඒවා 4ක් 240යි. 240යි 15යි කීයද බලන්න. මෙතන එනවා මිනිත්තු 150ක්. මෙතන එනවා 64ක් 240යි 15යි 255. හරිනේ. පහෙන් බෙදමු. පහෙන් බෙදෙන බව කාටත් පැහැදිලි. කෙලවර බිඳුවක් තියෙන නිසා පහෙන් බෙදෙනවා. නේ 10නුත් බෙදෙනවා. මේ පැත්තේ 5 තියෙන නිසා පහෙන් බෙදුනට 10න් බෙදින්නේ දශම එනවනේ. ඒ නිසා දෙපැත්තම එකම ගානෙන් බෙදන්නේ 5න් බෙදන්න. 30යි 51යි. තව බෙදෙනවද? ඊළඟ ඒක වැදගත්. පුතේ මේක 3න් බෙදන්න පුළුවන්. පේනවද? 3න් බෙදුවොත් 30ට 3 ඒවා 10යි. 51 3න් බෙදුවොත් 21ට 7යි. 10 97. මෙන්න මේක උත්තරේ. හරි. මම හිතනවා මේක පැහැදිලිව ගන්න ඇති. පුතේ අර ඔයාලගේ ශිෂ්‍යත්ව බැජ් එකට, ඒ කියන්නේ ඉවර වෙලා 6ට අලුත් 6ට දැන් ඔයාලා අක්කලා අයියලානේ. දැන් ඔයාලා 7ට යන්නේ. මේ දෙසැම්බර් මාසෙදී ඔයාලා 7 ශ්‍රේණිය පටන් ගන්නවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ අග, ඒ කියන්නේ ජනවාරි මුල්ම සතියේ අපි 7 ශ්‍රේණිය පටන් ගන්නවා. ඒ කියන්නේ පාඩම් අඩුවෙන් නෙවෙයි සියලුම පාඩම් කවර් කරලා. ඒක නිසා මම හිතනවා ඔයාලට විශේෂයෙන්ම 7 ශ්‍රේණිය කාටවත් ඉවර 6 ශ්‍රේණිය කාටවත් ඉවර කරලා නැහැ ඕනම පන්තියක බලන්න. ඔයාලා ඒකේ පළවෙනි
මේ කඩයිම පාස් කරපු සෙට් එක. හරි. මම හිතන එක පන්තියකවත් කරලා නැතුව ඇති. ඕන පන්තියක් හොයලා බලන්න සිලබස් එකේ අඩුපාඩුවක් නැතුවම උගන්වලා ඇති. ඉතින් ඒක නිසා අපි ඔන්ලයින් තාක්ෂණයෙන් ගිය පාරම ලොකු දවස් ප්‍රමාණයක් කරලා ඒ ටික කවර් කරා. තව පොඩි පාඩම් ප්‍රමාණයක් තියෙන්නේ. ඒ ටිකත් මේ ඔන්ලයින් තාක්ෂණයෙන් අපි ඉස්සරහට කරගෙන යනවා. ඔයාලගේ වැඩ ටික සහ ඒ ටික මම ටියුට් ටික ඔයාලා ගත්තේ නේ. ඒ JEC එකටත් ආව ඊටම අඩු ප්‍රමාණයක්. ළමයින්ගේ සම්බන්ධ වීම අඩු වෙලා තිබ්බා. ඔයාලගේ ටියුට් එක එන සතියේ ටියුට් එක ඉෂුව කරන දවස මම කියනකොට ඔය ටියුට් එක ගෙනෙල්ලා දෙන්න ඕන මට. හරි. මම දිනේ අද කියන්නම් ආපහු තියෙන දවස එදාට පන්ති තියෙනකොට මම දවස කියන්නම්. ඔය ටියුට් එක අනිවාර්යෙන් මට දෙන්න ඕන බලන්න. මම හිතනවා වැට් ටික හොඳට කරන්නේ නැති ගෙදරට වෙලා හිටපු නිසා හරි යාළුවෝ ගොඩක් අය හම්බුණා. සමහරක් අය ආවේ නැහැ පන්තියටත් මේ බයටනේ. එතකොට දෙමාපියෝ එවන්නේ නැහැනේ සමහරක් අය. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කට්ටියටත් අපි රෙකෝඩින් කරා ඒ සියලුම දේවල්. JEC එකේ උගන්වපු එකත් මම රෙකෝඩ් කරා. වීඩියෝ එකේ එච්චර ක්වොලිටි එකක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒ ටිකත් ඔයාලට නිරීක්ෂණය කරන්න බලන්න මේ YouTube එකට දානවා. ඔයාලගේ WhatsApp එකට ඒ link එක එයි. එකෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. ආයි තියෙන දවස කියන්නම් ඒකත් meeting ID එකයි. මම හිතනවා වැඩ ටික උපරිම මට්ටමේ කරන්න ටියුට් ඒවා කම්ප්ලීට් කරන්න මහන්සි වෙන්න. හරි. දැන් අපිට ආපහු යන්න තියෙන්නේ මේ ක්‍රමවේදය හරහාම තමයි. දැන් ඉස්කෝලේ එවනවත් අඩුයිනේ ඇත්තටම දෙමාපියෝනේ. පන්තියත් කරන් යන්න වෙන්නේ මේ විදිහට. හරි. මම දැන් දෙන්නේ පොඩි ගාණක් හිතන්න. මේකේ තියෙනවා නිමල් සහ සවිඳු පේර බෙදන ලද අනුපාතය. නිමල්ට 3ක් ලැබෙනකොට සවිඳුට පේර 5ක් හම්බෙනවා. හොඳට බලා ගන්න ගාන හදන්න යනව නෙවෙයි. නිමල්ට 6ක් වෙනකොට 3 වරක් 2 6යි 5 වරක් 2ක් ගන්න. සවිඳුට කීයද? 10ක් වෙනවා. නිමල්ට 9ක් වෙනකොට 3 වරක් 3 9යි මේ පැත්තේ 5 වරක් 3 ගන්න. 15ක් හම්බ වෙනවා. එහෙනම් පුතේ නිමල්ට 10ක් නිමල්ට 30ක් ලැබෙනකොට 30ක් වෙන්න නම් 3 වැඩි කරන්න ඕන 10යි. සවිඳුට ලැබෙන පේර ගාන ගන්න 5 10න් වැඩි කරන්න 50යි. තේරුණාද? ඒ වගේ ගානක් තමයි ඊළඟට දෙන්නේ. ලියන්න මෙහෙම. නිමල් හා සවිඳු පොඩි තරුෂ ලියන්නේ නැද්ද බං? නහය කහ කහ ඉන්න. නිමල් හා සවිඳු අතර පේර බෙදන ලද්දේ තුනානු පහ අනුපාතයට නිමල්ට පේර ගෙඩි 15ක් ලැබෙන විට
සවිඳුට ලැබෙන පේර ගෙඩි ගණන සොයන්න. නිමල්ට පේර ගෙඩි 15ක් ලැබෙනකොට සවිඳුට ලැබෙන පේර ගෙඩි ගණන. මෙන්න උත්තර දාලත් ඉමාම් දාලා උත්තරේ. සිතික දාලා දිනුවෙන් බාසිරු ගෙමින්දි දාලා සිත්‍රු දාලා ලක්මි කට්ටිය දාලා තියෙනවා. පිනිදු හොඳයි. පුතේ මේකේ 3 වැඩි කරාම 5න් 15යි. මේකත් වැඩි කරන්න 5න්. 5 වරක් 5 එනවා 25ක්. එහෙනම් නිමල්ට 15ක් ලැබෙනකොට සවිඳුට 25ක් ලැබිලා තියෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් සවිඳුට ලැබිලා තියෙනවා ගෙඩි 25ක්. ඔක ලියාගත්තම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. හරි. ඊළඟ ගාන නිසල් හා උවිඳු. නිසල් හා උවිඳු අතරේ මුදල් හත 95 අනුපාතයට බෙදන ලදී. අනුපාතයට බෙදන ලදී. නිසල්ට රුපියල් 98ක් ලැබෙන විට උවිඳුට ලැබෙන මුදල සොයන්න. උවිඳුට ලැබෙන මුදල සොයන්න. රයිට් එකක් ගාලා හදමු. එකක් ගාලා කරමු.
හරි පුතේ ඉවරද දැන් අපි මේකේ 98 7 98න් 98ට සෙට් කරන්න ඕන. දැන් කොහොමද මේක කරන්නේ? 98 7 කීයෙන් වැඩි කරොත්ද 98ක් වෙන්නේ? අපි ඒක දැනගන්න ඕන. 7 කීයෙන් වැඩි කරොත්ද? මම පොඩි දෙයක් හෙල්ප් එකක් දෙන්නම්. මේ 98 බෙදුවනම් 7න් ඒ ගොඩවල් ගාන ගන්න පුළුවන් පුතේ. 14ක්. එහෙනම් 7 14න් වැඩි කරොත් තමයි 98ක් එන්නේ. නිසල්ට 98ක් වෙනකොට උවිඳුට එන ගාන ගන්න මේ පැත්ත ගුණ කරනවා වගේ අර ඉස්සෙල්ලා බෙදුවේ මෙහි 3ෙන් බෙදනකොට මේ පැත්තත් කීයෙන්ද බෙදන්නේ 3ෙන් මෙහි 14න් ගුණ කරනකොට ඒ දේම අනිත් පැත්තටත් කරන්න ඕන. දැන් තේරුණාද? හරි. එතකොට 14 ඒව පහක් කීයද පුතේ? උවිඳුට රුපියල් 70ක් හම්බ වෙනවා. යාළුවෝ දාලා තියෙනවා. හොඳයි. good. මම හිතන අනුපාත right ටක් ගාලා කරන්න. තව මේකෙන් එකක් හදන වරද්දවන්න එපා මේ 98ට 7 ගොඩවල් ගාන ගන්න බෙදුවා. ඒ ගානෙන් තමයි දෙපැත්තම ගුණ කරන්නේ. හරි. මේ ඉන්නේ අකිතුයි පින්සරයි. ලියන්න මෙහෙම. අකිත් හා පින්සර. අකිත් හා පින්සර අකිත් හා පින්සර අතරේ ගිහිනි ලිව්වද? අකිත් හා පින්සර අතරේ මිදි 9.11 මිදි 9.11 අනුපාතයට බෙදයි. අනුපාතයට බෙදයි. පින්සරට මිදි ගෙඩි 242ක් 242ක් ලැබෙන විට අකිත්ට ලැබෙන මිදි ගෙඩි අකිත්ට ලැබෙන මිදි ගෙඩි ගන්න.
රයිට් අක් ගාලා වේගෙන් කරන්න. හරි. බලමුද එහෙනම් මේක 242 කරන්න 11 කීයෙන්ද වැඩි කරන්න? මෙතන බෙදමු. 24ට 2යි 22ට 11 ඒව 2යි. ඔන්න උත්තරේ 22කින් වැඩි කරා නම් 11 242ක් උත්තරේ එනවා. ඒ විදිහට මේ පැත්තත් 22කින් වැඩි කරන්න පුතේ. කීයක් එනවද? බලන්න 9 2 18න් 8යි 1යි 9 2 18යි 1යි 9. මිදිගෙඩි අකිත්ත හම්බෙනවා 198ක්. පැහැදිලිනේ? ලියා ගන්න ලියපු නැති අය. හොඳයි ගොඩක් අය ලියලා තියෙන උත්තරත් දාලා තියෙන හොඳයි. ගොඩක් අය දාලා තියෙන හොඳයි. පුතේ අය මෙහෙම කියා දීලා තේරෙන්නේ නැත්නම් වැඩිකුත් නැහැ නේ. සියලු දෙනාම වගේ උත්තර දාලා තියෙනවා. පොඩි චාලකෙක් 1980ටත් දාලා තියෙනවා බා. 198ට. මිදිගෙඩි කන්න නෙවෙයි නාන්න වෙන්නේ. රයිට්. එහෙනම් මම හිතනවා දැන් මේ වැඩේ හොඳටම පැහැදිලි පුතේ. දැන් ලියන්න මාතෘකාව අවසාන එක තුල්්‍ය අනුපාත කියලා. මේ ඇත්තටම තුල්්‍ය අනුපාත කියන සංකල්පය තමයි මෙතන තියෙන්නේ. හරි? අවසානම අපේ මේකේ අවසාන කොටස තමයි තුල්්‍ය අනුපාත ලියාගන්න. තුල්්‍ය අනුපාත. තුල්්‍ය අනුපාත. රයිට්. හොඳට බලාගන්න.
මේ 3/2 මේකට තුල්්‍ය අනුපාත 3ක් ලියන්න. මොකද්ද 3/2ට තුල්්‍ය අනුපාත 3ක් ලියන්න. හොඳට බලා ගන්න. මේක කරන්නේ මෙහෙම. මෙයාව ඉස්සෙල්ලම වැඩි කරනවා 2කින්. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. ඔන්න එක තුල්්‍ය අනුපාතයක්. ඊළඟට 3/2 කියන එක වැඩි කරනවා 3න්. හොඳට බලා ගන්න. 3 වරක් 3 9යි. 3 වරක් 2 6යි. අන්න තුල්්‍ය අනුපාත. ඒ විදිහටම තව එකක් පුළුවන් ගන්න. 3/2 වැඩි කරනවා 4න්. එතකොට 4 වරක් 3 12යි. 4 වරක් 2 8යි. අන්න තුල්්‍ය අනුපාත 3ක් ලිව්වා පුතේ. එකම ගානෙන් අනුපාත දෙකම වැඩි කරලා ලියනවට කියනවා තුල්්‍ය අනුපාත ලිවීම. තව එකක් කියා දෙනවා. ඔයාලා අහන්න පුළුවන් ಗುಣ කරලමද මේ වැඩේ කරන්නේ? නෑ, බෙදලත් පුළුවන්. ඔයාලට මතකද තුල්්‍ය භාග කියන එක? තුල්්‍ය භාග උඩයි යටයි එකම ගානෙන් ಗುಣ කරා හෝ බෙදුවා. ඒ වගේ තමයි තුල්්‍ය අනුපාතත්. ಗುಣ කරන්නත් පුළුවන් එකම අගයෙන්, බෙදන්නත් පුළුවන් එකම අගයෙන්. මේක බලන්නකෝ. 60 90 30 තුල්්‍ය අනුපාත 3ක් ලියන්න. බලා ගන්න හොඳට. 60 90 කියන එක ගත්තම දෙකෙන් බෙදලා බලනවා. 30ක් එනවා 15ක් එනවා. ආපහු 60 90 කියන එක බෙදනවා 5න්. 3න් බෙදෙනව නේද? 3නුත් බෙදෙනවා. 20යි 10යි. ආයි පුළුවන් 60 90 30 5න් බෙදන්න. 12යි 6යි. එතකොට මේ තුල්්‍ය අනුපාත කියන එක පුතේ ಗುಣ කරලා ගන්නත් පුළුවන්, නැතිනම් බෙදලා ගන්නත් පුළුවන්. මේ ඒ ආකාර දෙකම තමයි කියා දුන්නේ. රයිට්, ටක් ගාලා ලියා ගන්න. දැන් පුළුවන් ලියා ගන්න. මයුමි මොනෝ කල්පනාව? ලියන ටක් ගාලා. තමීෂා පේන්නේ නැහැ මූණ. කැමරා ඔෆ් කරන්න. කෞශික කැමරාව ඔන් කරලා සුන්දර මූණ පෙන්නනවා. හොඳයි. රයිට්, කැමරා ඔන් කරන් කට්ටිය. වැඩ කරන බලන්න ඕන මට කට්ටිය. එනුරි මිනග පේන්නේ නැහැ. පොඩි චාලක පේනවද දැන්? රයිට්, පේනවා එනුරි මිනග.
right? එකත් මම මෙහෙම දානවා මේ අතර දාන්න 967යි 88.2යි 58යි 26 මේකෙන් තමයි සම්බන්ධ වෙන්නේ 967යි 88.2යි 58යි 26 බ්‍රහස්පතින්ද 4 සිට 5 වෙනකම් එදාට අපි චිත්‍ර ප්‍රස්ථාර කියන අලුත් කොටස පටන් ගන්නවා. ඒක කරාම තව පාඩමක් තියෙනවා එච්චරයි. තව පාඩම් දෙකයි. තව පොඩි පාඩම් ප්‍රමාණයක් තියෙනවා. ලියාගෙන ඉවරද?
ඔන්න ප්‍රශ්නයක් දෙනවා 5/4 තුල්්‍ය අනුපාත 3ක් ටක් ගාලා ලියලා දෙන්න. පහානු 4 තුල්්‍ය අනුපාත 3ක් ලියන්න. ආපහු කියන්නම් බ්‍රහස්පතින්දා මේ තියෙන්නේ පුතේ ලියලා තියෙන්නේ 4 සිට 5 වෙනකම්. මේක මීටින් ID එක යාළුවන්ට පණිවිඩ දෙන්න අද කට්ටිය අඩුවෙන් ජොයින්ට් වෙලා තියෙන්නේ දන්නේ නැති නිසා එයාලටත් පණිවිඩ දෙන්න. අද උගන්වපු එක YouTube එකට දානවා කියන්නේ link එක දාන්නම් කියන්නේ ඔයාලගේ WhatsApp group එකට. ඒකෙන් බලන්න කියන්නේ. පුතා අද උගන්වපු දෙක හරි පුතේ මං හිතනවා දැන් මේක ගොඩක් අය හදලා තියෙනවා හොඳයි 5/4 වැඩි කරමු 2න් 10/8 5/4 වැඩි කරමු 3න් 15/12 ආපහු 5/4 වැඩි කරමු 4න් 20/16 හරි ඔච්චරයි එහෙනම් මම හිතනවා මේකේ මේ අනුපාතවල
පැහැදිලිව තේරෙන තුල්්‍ය අනුපාතයක් කොහොමද හසුරුවා ගන්නෙ. තව ගානක් දෙනවා මේ බෙදීමේ ක්‍රමයෙන් හදන්න. එකසිය විස්සානු 60 ටක් ගාලා ලියන තුල්්‍ය අනුපාත. අර මම හිතනවා ටක් ගාලා කරලා තියෙනවා කට්ටිය සමහරක් අය උත්තර දානවා. ගොඩක් අය දාලා තියෙනවා බාසිලෝ දිනෝ ආයි ගෙහිනි අන දිනු අපේ හතිත් දානවා ගාන හදලා. හරි. ලක්මි ඉවරද? ඔළුවෙත් අත තියාගෙන. ටක් ගාලා ලියමු. ඉමාම් ඉවරයි. යසිරු ටක් ගාලා. හරි. පුතේ මේ අනුපාත තුන බෙදෙන එක තමන් පොඩක් මොලේ පාවිච්චි කරන්න ඕන. 120/60 දෙකෙන් බෙදෙනවනේ. උත්තරේ එනවා 60/30. තව එකක් ගත්තොත් මේක බෙදන්න පුළුවන් 3ෙන්. පේනවද? 120 3ෙන් බෙදුවොත් 40යි 63ෙන් බෙදුවොත් 20යි. තව එකක් පුළුවන්. මේක බෙදන්න පුළුවන් කීයෙන්ද? 4ෙන්. 120 4ෙන් බෙදුවොත් 30යි 64ෙන් බෙදුවොත් 15යි. 30/15. මෙන්න තුල්්‍ය අනුපාත තුනක් ලිව්වා. තව පුළුවන් 5ෙන් පුළුවන් 10ෙන් පුළුවන් 20ෙන් පුළුවන් ලොකු ගානකින් බෙදන්න පුළුවන්. එතකොට පුතේ කොහොම හරි මේ තුල්්‍ය අනුපාත ලියද්දී එකම ගානෙන් දෙපැත්ත බෙදෙන්න ඕන. මම හිතනවා ඊටාම සරලයි. දැන් ගොඩක් අයට හොඳටම ගියා දුනා එක ගානෙන් මේ වැඩේ ගොඩ යනවා. මම හිතනවා ගණන් 10 15 හදන්න අවශ්‍යතාවයක් මම උගන්වන ක්‍රමයේ තුල අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. ගොඩක් අය දැන් ගාන තේරුම් ගන්න ඕන. තව එකක් මම දෙන්නම්. හත අනු 3. තුල්්‍ය අනුපාත තුනක් වේගෙන් ලියන්න.
මේක දෙකෙන් වැඩි කරන්න. ආයි මේක 3ෙන් වැඩි කරන්න. මෙන්න අනුපාත 3. ගොඩක් අය දාලා තියෙන හොඳයි. හරි. හොඳයි පුතේ. එහෙනම් ඔයාලට ඊට පස්සේ මේක ලියාගත්ත නේද බ්‍රහස්පතින්දායි තියෙන්නේ 4ට හරියටම මොනවාද මීටින් ID කෝඩ් එක මේක. හරි. ඒව හරියට ලියාගන්න යාළුවන්ටත් පණිවිඩය දෙන්න. අපි ඊළඟට යන කොටස තමයි අනුපාතික කියන එක. මොකද්ද? අනුපාතික. right. මාත්‍රිකාව ලියන්න අනුපාතික. අනුපාතික. මෙහෙම ලියන්න පුතේ. යම් මෙහෙම ලියන විස්තරේ යම් සංඝටක කිහිපයක් හෝ සංඝටක යම් සංඝටක කිහිපයක් හෝ දෙකක් අතර ප්‍රමාණාත්මකව අනුපාතයක් යොදා ගැනීමට නොහැකි අවස්ථා ඇත. උදාහරණ ලියන්න. පේරගෙඩි දෙකක මිල උදාහරණ පේරගෙඩි දෙකක මිල රුපියල් 20ක් වෙනවා. පුතේ පුළුවන් ද ලියන්න 2ට 20යි කියලා? ඒ කියන්නේ රුපියල් 20යි ගෙඩි 2යි. ඔහොම අනුපාත ලියන්න පුළුවන්ද? බෑ. මම මෙච්චර වෙලා කිව්වේ ඒකක ඒ කියන්නේ ලීටර් නම් අරයත් ලීටර් හෝ මිලිලීටර්. හැබැයි ලියද්දී අනුපාතය අනිවාර්යෙන් එකම ඒකක වලට ගේන්නත් ඕන. මේවා ගේන්න බෑ. පේර ගෙඩි මිලයි. ගෙඩි මිලයි කියන එක අනුපාතයක්ද සම්බන්ධයක්ද? නැහැ. ඒ නිසා එහෙම ලියන්න බෑ. ඕවට කියනවා අනුපාතික. මොනවද කියන්නේ? අනුපාතික. එතන අනුපාතිකයක් කියන්නේ සම්බන්ධයක් ලියාගන්න බැරි ඒවට.
හරි. තව උදාහරණයක් ලියන්න. ලීටර 3ක මිල. ලීටර 3ක මිල. රුපියල් 90ක ගිහින් ඔළුව කහ කහ ඉන්නේ මොකෝ? ඉන්ධන ලීටර් 3ක මිල රුපියල් 90ක. නැත්නම් තෙල් ලීටර් 3ක මිල රුපියල් 90. මේ පුළුවන්ද 3ට 90 කියලා ලියන්න? පුළුවන්ද? බෑ. ඇයි බැරි? 3ට 90 කියලා ලියන්න බැරි ඇයි? ලියන්න බැරි ඒව අතර සම්බන්ධයක් නැහැ. දැන් මෙහෙම කිව්වනම් පසිඳුයි නිමලුයි බොන වතුර ප්‍රමාණය ලීටර් 5යි ලීටර් 8යි. අන්න අනුපාතයක් 5ට 8. නැත්නම් 5/8. එතන පුළුවන්. දැන් මෙතන කියන්නේ තෙල් ලීටර් 3ක් රුපියල් 90යිලු. 3ට 90 කියලා ලියන්න පුළුවන්ද? එහෙම බෑ. ඒවට තමයි කියන්නේ අනුපාතික. හරිනේ? right. එහෙනම් අපි ගණන් හදන්න දැන් ඊළඟ අවස්ථාව ගන්නවා. මෙහෙම ලියමු පුතේ ගානක්. පොඩි ගණන් රටාවක් තියෙන. peer ගෙඩි 5ක ඇහෙන්නේ නැද්ද? peer ගෙඩි 5ක මිල රුපියල් 100කි. peer ගෙඩි 3ක මිල සොයන්න. peer ගෙඩි 5ක මිල රුපියල් 100යි. peer ගෙඩි 3ක මිල සොයන්න. බැරි නම් වැඩක් නැහැ තියන්න වටින්නේ. ලක්මි දාලා තියෙන 60යි හොඳයි. සිට්ටු සිතික දිනුවෙන් බාසිලු 60 ගානේ දාලා තියෙනවා. හරි. ගිහිනි 60යි. right. චාලක පොඩි චාලක 60යි. ගෙමින්දි 60යි. කෞශික 60යි. right බලන්න. peer ගෙඩි 5ක මිල 100යි නම් ඉස්සලා එකක් හොයමු. peer ගෙඩි එකක් ගන්න 100 බෙදන්න 5න්. 100 5න් බෙදුවම 20යි. peer ගෙඩි 3ක මිල 20වත් 3 රුපියල් 60යි. දැන් තේරුණාද? එහෙනම් ඔය ක්‍රමයට තමයි අපි ගාන හදන්නේ. එහෙනම් අනුපාතික කියන්නේ මේ වගේ රටාවක් තියෙන ගැටලුව. තව ගානක් ලියන්න. ඇමරිකන් ඩොලරයක මිල අපි ඒක කෙටියෙන් කියනවා ඇඩෝ. අඩෝ නෙවෙයි ඇඩෝ. ඇඩෝ කියන්නේ මොකද්ද? ඇමරිකන් ඩොලර්. ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 198කි. ඒ කියන්නේ ඒ රටෙන් ඩොලරයක් දෙනකොට
අපි 198ක් දෙනවා. අපේ රට පුදුම දියුණුවක් නේ. ඇයි? එහෙන් එකක් දෙනකොට අපි 198ක්. දියුණුද? නෑ. එතකොට ඩොලරයක මිල එහෙන් ඇමරිකා ඒ කියන්නේ කට්ටිය රුපියලක් වගේ එකක් දෙනකොට අපි රුපියල් 198ක් දෙනවා. ඒක වෙනුවෙන්. ඒ කියන්නේ දියුණුවයිද? නෑනේ. අන්න ලංකාවේ තියෙන තැන. රයිට්. එතකොට පුතේ මේ ඇමරිකන් ඩොලරයක මිල රුපියල් කීයද? 198යි. දැන් අහන්න යන්නේ ඇමරිකන් ඩොලර 13ක මිල. ඇමරිකන් ඩොලරයක මිල රුපියල් 198ක් නම් ඇමරිකන් ඩොලර් 13ක මිල සොයන. ඇමරිකන් ඩොලර් 13ක මිල සොයන. රයිට් වේගෙන් කරන්න. තාම සරලයි. ඔය ළඟ ඉන්න නම් දෙමාපියෝ අනින්න ඕන චක්කරේ බැරි උන් ටිකට. සිටික දාලා තියෙනවා 594යි බලමු. දෙදස් 574 එනුරි මිනග ලක්මිෂයාරා 2374යි. එක එක උත්තර මුන්ට ගුණ කරන්න බෑනේ. කෞෂික 2574යි. හරි. ඩොලරයක් 198 නම් ඩොලර් 18ක් ගන්නේ 13ක් ගන්නේ 198 13න් වැඩි කරලා. මේක ಗುಣ කරගන්න බෑ. දැන් 7 වසරට යන්න ඉන්න එවුන්. හොඳයි. විලිලයිටයි. 3 වරක් 8 24න් 4යි 2යි. 3 වරක් 9 27යි 2යි 29න් 9 2යි. 3 වරක් 1 3යි 2යි 5යි. 1 වරක් 8 8යි. 1 වරක් 9 9යි. 1 වරක් 1 1යි. දෙදාස් 574ක් එනවා. ලේසි නේද? පුතා අපි දැම්ම නේද මේ මීටින් ID එක? දැම්මනේ. හරි. ඊළඟ එක ස්ටර්ලින් පවුන්ඩ්. එකක මිල රුපියල් 217යි. ස්ටර්ලින් පවුන්ඩ් එකක මිල කීයද? රුපියල් 217යි. ස්ටර්ලින් පවුන්ඩ් 59ක මිල හොයන්න ඕන. ස්ටර්ලින් පවුමක මිල 217යි. පවුම් 59ක මිල හොයන්න ඕන. ටක් ගාලා හොයන්න පුතේ.
උත්තර දාලා තියෙනවා බාසිලුලා 12803ක් ඇවිල්ලා තියෙනවා. පොඩි චාලක සිතික හරි ගොඩක් අය දාලා තියෙන පුතේ පවුමක් 217යි නම් පවුම් 59ක් නවවරක් 7 63න් 3යි නවවරක් 1 9යි අර 6යි 15න් 5යි නවවරක් 2 18යි 1යි 19යි පස්වරක් 7 35න් 5යි 3යි පස්වරක් 1 5යි 3යි 8යි පස්වරක් 2 10යි 15ට එකතු කරොත් 18න් 8යි 1යි 12803 එහෙනම් ඕක තමයි ඒකේ උත්තරේ වෙන්නේ. හරි පුතේ මම හිතනවා දැන් අද උගන්වපු කොටස ඔච්චරයි තියෙන අනුපාත සහ අනුපාතික. එතකොට මේ අනුපාත එදා උගන්වපු තැනටත් ආයි මුලට පිවිසිලා ඒවා කියා දුන්නා. අනුපාතික කියන කොටසත් පැහැදිලිව කියා දුන්නා. එතකොට මේ අනුපාතිකයක් කියන්නේ යම් ප්‍රමාණයක් හොයාගෙන එකක් හොයලා ඊට අදාළ ප්‍රමාණය සෙවීම. ඉතින් ඒක හරිම ලේසි නේ? දැන් එකක් හොයනවා මෙතන මේ එකක් මේකේ දීලා තියෙනවා. ඉස්සෙල්ලා නම් peer ගෙඩි 3ක් දුන්නානේ 60යි කියලා. එතනින් peer ගෙඩි එකක් හෙව්වා 20යි. peer ගෙඩි 5ක් බලනවා 20 ඒවා 5ක් 100යි. ඔය ක්‍රමවේදය තමයි මේ අනුපාතික තුල තියෙන්නේ. එහෙනම් අපි නැවත හම්බවීම තියෙන්නේ බ්‍රහස්පතින්දා හවස 4ට. එතකොට අනෙක් අයට පුතේ යාළුවන්ට පණිවිඩ දෙන්න පුළුවන් තරම් කියන්න කට්ටියට කෝල් කරලා හරි මම පුළුවන් අර මැසේජ් ඔක්කොම පොදුවේ දානවා. සමහරක් අය දන්නේ නැති නිසා සම්බන්ධ වීමක් නැති අයත් ඉන්න පුළුවන්. ඒ කට්ටියට නැති අය ඉන්නා නම් ලැප් ටැබ් එකක් ඔයාලා ජොයින් කරගෙන එයාලටත් පෙන්නන්න. ඒතර මේ විදිහට වැඩ පිළිවෙල යන් මහන්සි වෙන ටියුට් එක ඉවර කරලා දාන්න ඕන දැන්. ලොකු කාලයක් ගියා අලුත් එක එන සතිය දෙනවා. එතකොට ඔයාලා හරියට මහන්සිලා වැට් ටික කරන්න නිකරුණේ කාලය ගත කරන්න එපා. අච්චුපතේ පුනරීක්ෂණ අභ්‍යාසයට දැන් යන්න. ඒතර පුනරීක්ෂණ අභ්‍යාස තව පාඩම් 3යිනේ තියෙන්නේ. ඒ 3 කවර් කරනවා අපිට තව දවස් තියෙන නිසා. ඒතර දෙසැම්බර් මාසයේ අවසාන සතිය වෙනකොට අපි සිලබස් එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරනවා. ඒ නිසා මහන්සි වෙන වැඩ කරන්න නිකරුණේ කාලය ගත කරන්න එපා කියලා තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි. එහෙනම් පුතේ අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ආයිබෝවන්.